समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्दम् धम्म सवන कालु अयं पदन्ता धम्म सवන कालु अयं पदन्ता ධම්ම සවන කාලු අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 පංචමානි ආවුසෝ ඉන්ද්‍රියානි සේයතිදං චක්කුන්ද්‍රියං සෝතින්ද්‍රියං ඝානේන්ද්‍රියං ජීවහින්ද්‍රියං කා ඉන්ද්‍රියං ඉමානිකෝ ආවුසෝ පංචේන්ද්‍රියානි කිම් පටිච්චති ඨන්ති කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්තෝ යැත්තෝ සූත ධර්ම දේශනා මාලාවේ 62 වන ධර්ම දේශනා වාරයෙන් සබනී කරන්නේ සුපින්වත් ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමලත් යුද හමුදා කර්නල් අපි කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මයාණන් ඉදයාබර මහත්මිය සමන්ති ගුණරත්න මහත්මිය පින්වන්ත දෙපළ අඛණ්ඩවම සංවිධානය කරගෙන එන නිර්වාණ පටිපදා ධර්ම දේශනා මාලාවේ අදට නියමිත ධර්ම දේශනාව මහා වේදාල සූත්‍රයේ ඇසුරින් කරන 10 වන දේශනාවයි. අද දින පින්බර ධර්මදාන දායකත්වයේ දරන්නේ විශේෂයෙන්ම මේ මොහොත වන විට ඒ ඇමරිකාවේ සිටින පින්වන්තේ සමන්ති ගුණරත්න මහත්මියගේ පින්බර ජන්මදිනයේ නිමිති කරගෙන එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදේ දිව්‍යාංගී රැකවරණය ලබා දෙමින් අද පින්බර ධර්මදාන දායකත්වයන් දරනු ලබනවා. පින්වන්ත සමන්ත ගුණරත්න පින්වත් මහත්මියට තුනුරුවන්ගේ සරණින් පින්බර ජන්මදිනයක් වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. සත්පුරුෂ කරුණාවන්ත ගුණබර පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර අපූර්ව ධර්ම සාකච්ඡාවක් වුණා. දැන් ඔය ඇත්තෝ නාම රූප ධර්ම ගැන ප්‍රඥාව ගැන චේතනාව ගැන ඒ වගේම යෝනිසෝ මනසිකාරය ගැන සම්මා දිට්ඨිය ගැන පරතෝഘോഷය ගැන බොහෝ කරුණු දැනීගෙනගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම ගැන. ගියවතාවේ ධර්මදේශනාවේදී ඉන්ද්‍රිය ධර්ම 5 ගැන විස්තර කළා. හැබැයි මහා කොට්ටිත මහරහතන් වහන්සේට මේ ඉන්ද්‍රිය ධර්මවලම තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒක සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා මෙහෙම. පංචමානි ආවසු ඉන්ද්‍රියානි සේයතිදං චක්කුන්ද්‍රියං සෝතින්ද්‍රියං ඝානේන්ද්‍රියං ජීවහින්ද්‍රියං කා ඉන්ද්‍රියං ඉමානිකෝ ආවසෝ පංචේන්ද්‍රයානි කිම් පටිච්චති ඨන්ති. එවැනි ඉන්ද්‍රිය ධර්ම 5ක් තියෙනවා. මොනවද ඉන්ද්‍රිය ධර්ම 5? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම 5. එතකොට ඔය ඉන්ද්‍රිය ධර්ම 5 ආවසෝ පංචේන්ද්‍රියං කිම් පටිච්චති ඨන්ති. මේ ඉන්ද්‍රිය ධර්ම 5 මොනවා නිසාද තියෙන්නේ? මොනවා නිසාද පවතින්නේ කියලා රහතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. කායින්ද්‍රිය, කායින්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම 5ක් තියෙනවා. ඔය ඉන්ද්‍රිය ධර්ම 5 පවතින්නේ මොකක් හින්දාද? මේ ඉන්ද්‍රිය ධර්ම 5 කුමක් හින්දාද
පවතින්නේ කියලා අපි සරියුත් මහරහතන් වහන්සේගේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා පවතින්නේ ආයුෂ හිඳයි කියලා. පින්වත්නි, ඉන්ද්‍රිය ධර්ම කිව්වහම තමන් එක්ක එකට ඇති වෙන්න ඕන කරන අනිත් ධර්මවලට අධිපතිකම පවත්වන ධර්මයේ තමයි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. තමන් එක්ක එකට හටගන්න ඕන කරන අනිත් ධර්මවලට අධිපතිකම පවත්වන ධර්ම තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම තියෙනවා 22ක්. ඒ ඉන්ද්‍රිය ධර්ම 22කින් ඒ ප්‍රධාන පහක් ගැන තමයි අපි මේ ධර්ම දේශනාවේ දේශනා කරන්නේ. ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම 22ක් තියෙනවා කියලා අපි ගිය සතියේ දේශනා කළානේ. නම් වශයෙන්ම මතක් කළානේ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය, සද්ධ ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤ ඉන්ද්‍රිය, අනඤ්ඤා තඤ්ඤාසාමිත ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤතා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම 22ක් තියෙනවා. ඒ කියන්නේ තමන් එක්ක එකට ඇති වෙන අනෙක් ධර්මතා ඔක්කොටම අධිපතිකම පවත්තන ධර්මතා 22 තමයි ওই 22. ඒකෙන් සාමාන්‍යයෙන් මේ ඉන්න හැමෝටම අදාළව තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ තැන්වල ඇතිවන හැම අනෙකුත් ධර්මවලටම අධිපතිකම පවත්තන ධර්මතා වගේක් තියෙනවා. මෙතන මේ අධිපතිකම කියලා කිව්වේ තමන්ට අනුකූල කරගන්නවා. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන මේවත් එක්ක සම්බන්ධ වන අනෙක් ධර්මතා සිතත් ඒ සිතේ යෙදෙන චෛතසික ධර්මات අනිකුත් ධර්මතාවලටත් අධිපතිකම කරමින් ඒවා තමන්ට අනුකූල කරගන්න ධර්මතා තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට මේ වගේ ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම 22ක් තිබ්බට මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම සුවිශේෂී වෙනවා අපේ මේ මාතෘකාවට. සරියුත් මහරහතන් වහන්සේගෙන් අපේ මහා කෝටිත මහරහතන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න කරනවා. පංචමානි ආවුසෝ ඉන්ද්‍රියානි සෙය්‍යතිදං චක්කු ඉන්ද්‍රියං, සෝත ඉන්ද්‍රියං, ගහන ඉන්ද්‍රියං, ජීව ඉන්ද්‍රියං, කාය ඉන්ද්‍රියං ඉමානිකෝ ආවුසෝ පංච ඉන්ද්‍රියානි කිම් පටිච්ච තිට්ඨන්ති. එවැත්නි ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය ධර්ම පහ මොකක්ින්දද පවතින්නේ කියලා අහනකොට පවතින්නේ ආයසින්දයි කියලා සරියුත් මහරහතන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. පංචමානි ආවුසෝ ඉන්ද්‍රියානි සීයති දං චක්ඛු ඉන්ද්‍රියං, සෝතින්ද්‍රියං, ගහනේන්ද්‍රියං, ජීවහේන්ද්‍රියං, කා ඉන්ද්‍රියං ඉමානිකෝ ආවුසෝ පංචේන්ද්‍රියානි ආයුන් පටිච්ච තිට්ඨන්ති. ආයුන් පටිච්ච තිට්ඨන්ති. එවත්නි ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඒ තමයි චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. එවත්නි මේ ඉන්ද්‍රිය ධර්ම පහ ආයුම් පතිට්ඨ තිට්ඨන්ති. ආයුම් පතිට්ඨ තිට්ඨන්ති. ඒ කියන්නේ ආයුෂින්දයි පවතින්නේ. මෙතන ආයුෂ කීවේ ජීවිත ඉන්ද්‍රියට නමක්. ආයුම් පතිච්ච තිට්ඨන්ති. ඒ කියන්නේ ආයුෂ හින්දායි පවතින්නේ. මෙතන ආයුෂ කියන්නේ ජීවිත ඉන්ද්‍රියට නමක්. එතකොට චක්කු, සෝත, ගහන, જીවහා, කාය කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහම පවතින්නේ පින්වත්නි ජීවිත ඉන්ද්‍රිය හින්දා. දැන් ආයුෂ, දැන් ආයුෂ හින්දා කිව්වම ආයුෂ තමයි ජීවිත ඉන්ද්‍රිය කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ
ආයුෂ එහෙම නැත්නම් ජීවිතේන්ද්‍රිය නිසා පවතිනවා කියනකොට ඔය ඇත්ත ජීවිතේන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. එතකොට ජීවිතේන්ද්‍රිය දැන් තමන් එක්ක එකට ඇතිවන රූප පරම්පරා විදිහට ඒ රූප පරම්පරාවම බොහෝ කාලයක් පවතින විදිහට ආරක්ෂා කරගෙන ජීවත් කරන යම් ධර්මතාවයක් තියෙන්න ඕන. ඒ තියෙන ධර්මතාවය අපි හඳුන්වන්නේ ජීවිතින්ද්‍රිය රූපේ කියලා. තමන් එක්ක එකට ඇතිවන රූප පරම්පරා බොහෝ කාලයක් පවතින විදිහට ආරක්ෂා කරන රූපේ තමයි ජීවිතින්ද්‍රිය රූපේ කියලා කියන්නේ. දැන් ඔය ඇත්තෝ මව්කුස පිළිසිඳ ගන්න දවසේදී මව්පියන්ගේ සුඛඩිම්බ සංසේචනයන්ගේ ඇසුරට ප්‍රතිසන්දි විඥානයේ පහළවීම වෙන මොහොතේම ඒ ප්‍රතිසන්දි විඥානය හෘද වස්තු රූපය ඒ වගේම කාය දසකය භාව දසකය කියන රූප කලාප තුනකුත් එක තමයි පංච උපාදානස්කන්ධයේ විදිහටම පහළ වුණේ. එතන රූප තිබ්බ ප්‍රතිසන්දි විඥානයේ වේදනා සංඥා සංකාර තිබ්බ එතන පංච උපාදානස්කන්ධයක් තියෙනවා. එතකොට ඒ පංච උපාදානස්කන්ධය පහළ වෙනකොටම ඒ පහළ වූ මොහොතේ ඉඳලාම පින්වත්නි දිගටම එතන රූප හටගන්නන හේතු වගේක් තියෙනවා. දැන් මේ ශරීරයක එදානම් තලතෙල් පැහැයට තිබුණු අවස්ථාවේ ලී පාටටවත් හැල්ලා තිබ්බ නැති වෙලාවේ මුලින්මම හටගන්නේ හේතුන්ගෙන් පින්වත්නි රූප කලාප 30ක්. ඒක රූප කලාප 3ක් රූප 30ක් එතන තියෙනවා. රූප කලාප 3ක් රූප 30ක් එතන තියෙනවා. පින්වත්නි එතකොට ජීවිතින්ගේ රූපය ප්‍රතිසන්දි විඥානයත් සමගම පහළ වෙන්නේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. දැන් ඔය ඇත්තෝ යම් දවසක මව්කුස පිළිසිඳ ගන්නකොට ඒ වෙලාවේදී මව්පියන්ගේ සුඛඩිම්බ සංසේචනයන් ඇසුරට ඔබේ ප්‍රතිසන්දි විඥානයේ බැසගත්දී ඒ ප්‍රතිසන්දි විඥානයේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්මات තියෙනවා. එතන රූප ධර්ම මව්පියන්ගේ කවුණු වලින් පහළ වෙන ඒ රූප ධර්ම වල කර්මජ වශයෙන් පහළ වෙනවා. හෘද වස්තු රූප දසකයක් කාය රූප දසකයක් භාව රූප දසකයක් කියලා රූප කලාප 3ක්. ඒ රූප කලාප 3 එතන පංචස්කන්ධේ රූප උපාදානස්කන්ධේ සිත විඥාන උපාදානස්කන්ධේ ඒ සිතේ යෙත්න වේදනා සංඥා සංකාරයෝ වේදනානුපාදානස්කන්ධේ සංඥානුපාදා සංකාරඋපාදානස්කන්ධේ කියන ස්කන්ධ ටික. එතකොට ස්කන්ධ පහ එතන තියෙනවා. එතකොට මේ ස්කන්ධ පහ හටගන්නේ පින්වත්නි හේතුන්ගෙන්. මේ හේතු අතර අපිට රූපේ හටගන්නන හේතු 4ක් හම්බ වෙනවා. මේ හේතු අතර රූපේ හටගන්නන හේතු 4ක් තියෙනවා. ඒ තමයි කර්මය, සිත, උණුසුම, ආහාර කියලා කියන්නේ. ඒ කියන්නේ කර්මය, සිත, උණුසුම, ආහාර. මේ හේතු 4ෙන් චිත්ත, ඍතු, ආහාර කියන හේතු 3 ඒවා හටගන්න රූප ළඟම තමයි තියෙන්නේ. මේ චිත්තච, ඍතුච, ආහාරච හේතු 3න් හටගන්න රූප කලාප පාලනය කරන්න අමුතු ශක්තියක් ඕනේ නැහැ. අමුතු දෙයක් ඕන වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒවා පහල කරන හේතු 4 ඒ අසලමයි තියෙන්නේ. ඒ වුණාට මේ සත්වයින්ගේ సంతානයේ පින්වතුනි කර්මයෙන් හටගන්න රූප තියෙනවා. ඒ කර්මජ රූප හටගන්නේ ඒ අවස්ථාවට නැති අතීතයේ ඇති වෙලා තියෙන නැති වෙලා ගිය කර්මයකින්. එතකොට අතීත භවවල සිද්ධ කරගෙන තියෙන අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය යම්කිසි කර්මයකින් තමයි මේ කර්මජ රූප දැන් හට ගන්නවන්නේ.
ඔය ඇත්තෝ දැන් මේ කරගත්ත කර්ම වලින් ආත්ම භාව 10ක් 15ක් 100ක් 500ක් ගිහිල්ලා උනත් රූප හට ගන්නන්න පුළුවන්. එතකොට දැන් කරගන්න පාප කර්ම වලින් දැන් කරගන්න කුසල කර්ම වලින් ඒ වගේ අනාගතයේ ආත්ම භාව 100,000 ගණනක් ගිහිල්ලා වුණත් කර්මජ රූප උපදවන්න පුළුවන්. එතකොට ඒ කර්මජ රූප ඒ විදිහට උපදවනකොට ඒ කර්මජ රූප හට ගන්වන්න ඒ බොහෝ කාලයක් පවතින ඒ හටගත්ත දේ ආරක්ෂා කරගන්න තවත් දෙයක් තියෙන්න ඕන. එතකොට කර්මජ රූප ආරක්ෂා කරන කර්මජ රූප පරම්පරාව හුඟක් කල් පවත්තන ධර්මයක් තියෙනවා. ඒ ධර්මය අපි හඳුන්වන්නේ ජීවිතින්ද්‍රිය රූපේ කියලා. කර්මජ රූප ආරක්ෂා කරන කර්මජ රූප පරම්පරාව බොහෝ කාලයක් ආත්ම භාව 100,000 ගණනක් ගියත් බොහෝ කාලයක් පවත්තන බලයක් තියෙනවා. ඒ බලය තමයි ජීවිතින්ද්‍රිය රූපේ කියලා කියන්නේ. එතකොට ජීවිතින්ද්‍රිය රූපයේ බලයෙන් පින්වත්නි කර්මජ රූප පරම්පරාව අවුරුදු 100,000 ගණනක් පුරාවට නොනැසී පවතිනවා. මේ ජීවිතින්ද්‍රිය රූපේ බලයේ හින්දා කර්මජ රූප පරම්පරාව අවුරුදු 100,000 ගණනක් වුණත් නොනැවතී පවතිනවා. එතකොට මේ කර්මජ වශයෙන් හටගන්න රූප කලාප විදිහට ගත්තාම ප්‍රසාද රූප පහ. ඒ කියන්නේ ඉන්ද්‍රිය රූප පහ මෙතෙන්දී අපේ මාතෘකාවේ තියෙන කාරණා ටික. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ. එතකොට ඇසේ හට ගන්න සිත චෛතසික ඔක්කොටම අධිපතිකම් කරන්නේ චක්කු ප්‍රසාදේ. චක්කු ප්‍රසාදය බලවත් නම් තමයි රූප අරමුණ හොතට ගන්නෙ. කනේ ඇතිවන ඒ ශබ්ද අරමුණු ගන්න හැම දෙයකටම බලපාන ඒ අධිපතිකම් කරන කාරණාව තමයි අපේ සෝත ප්‍රසාදේ. ගාන ප්‍රසාදේ, જીවහ ප්‍රසාදේ, කාය ප්‍රසාදයත් ඒ ආයතන වල අධිපතිකම කරන ප්‍රසාද රූප ටික. එතකොට චක්කු ප්‍රසාද රූපය චක්කු විඥානේ ඇති වෙන්න අධිපති ධර්මයේ වෙනවා. චක්කු විඥාණයට ඇති වෙන්න පුළුවන් වෙන්නේ චක්කු ප්‍රසාදයේ ස්වභාවය අනුව. ඒතකොට චක්කු ප්‍රසාදයේ හුඟක් දීප්තිමත් වුණාම ඒකට අනුව රූපය හොඳින් ගන්න පුළුවන් සිතක් පහළ වෙනවා. චක්කු ප්‍රසාදයේ දීප්තිය අඩු වෙනකොට අරමුණ හොඳට ගන්න බැරි වෙලා යන චක්කු විඥානයක් තමයි පහළ වෙන්නේ. එතකොට සත්පුරුෂ පින්වත්නි මෙන්න මේ විදිහට චක්කු විඥානය පහළ වෙන්න නම් ඒ චක්කු ප්‍රසාද රූප දශකය හොඳට පැහැදිලිව ප්‍රබලව කර්ම විපාක විදිහට පහළ වෙන්න වෙනවා. මේ චක්කු විඥානේ පහළ වෙන්න චක්කු ප්‍රසාද රූපය ප්‍රබලව තියෙන්න ඕන. ඒක චක්කු ඉන්ද්‍රිය වෙනවා. චක්කු ඉන්ද්‍රිය නැත්නම් චක්කු ප්‍රසාදේ පහළ වෙනකොට මේ රූප ගැනීම සම්බන්ධව කාරණා හතරක් හරියට තියෙන්න ඕන. චක්කු විඥානය පහළ වෙන්න නම් රූප අරමුණ, චක්කු ප්‍රසාදේ, ආලෝකය, මනසිකාරී කියන හතර හරියට තියෙන්න ඕන කියලා අපි ගිය සතියේ ඔය ඇත්තන්ට දේශනා කළා. සෝත ඉන්ද්‍රියේදී අපි සෝත ප්‍රසාදය ගැන දේශනා කළා. ඒ සෝත ප්‍රසාදයත් අරමුණු වන ශබ්දයක් හින්දා හටගන්න සෝත විඥානේ පහළ වෙන්න නම් ශබ්ද අරමුණයි සෝත ප්‍රසාදයයි ආකාශ ධාතුවයි මනසිකාරයයි තියෙන්න ඕන පින්වත්නි හරියට. ඊළඟට සෝත ප්‍රසාදයෙන් පස්සේ ගාහන ඉන්ද්‍රියට අපි ගියා. ඒ කියන්නේ ගාහන ප්‍රසාදයට. ගාහන ප්‍රසාදයේදී ගාහන ප්‍රසාදයත් ගන්ධයත් නිසා හටගන්න සිත ගාහන විඥානේ වෙනවා. ගාහන විඥානයක් ඇති වෙන්නේ ගන්ධ අරමුණ ගාහන ප්‍රසාදේ වායු ධාතුව මනසිකාරේ හරියට තියෙන්නට ඕන. එතකොට ඒ කවුණු හතරම තියෙන්න ඕන. එතකොට જીවහා ඉන්ද්‍රිය ගැන දේශනා කළා. જીවහා ඉන්ද්‍රියේදී
ජීවහා ප්‍රසාදේ අරමුණු වන රසය ඒ නිසා ඇතිවන ජීවහා විඥානේ ඔන්න ඔය කිව්ව කවුණු පහළ වෙන්න ඕන ඒකට රස අරමුණ ඒ වගේම ජීවහා ප්‍රසාදේ ආපෝ ධාතුව මනසිකාරී තියෙන්න ඕන කාය ප්‍රසාදේදීත් ඒ වගේමයි කාය ප්‍රසාදයට අරමුණු වන ස්පර්ශයත් හින්දා හටගන්න හිත කාය විඥානය කියලා දේශනා කළා කාය විඥානයක් ඇති වෙන්න නම් ස්පර්ශ අරමුණ කාය ප්‍රසාදේ පඨවි ධාතුව මනසිකාරයේ සමසේ තියෙන්නට ඕන මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා අපේ මහා කෝටිත මහරහතන් වහන්සේට මේ කිව්වේ චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගහන ඉන්ද්‍රිය ජීවහා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ පවත්වන්නේ පින්වත්නි ආයුෂ හින්දා ආයුෂ කිවි ජීවිත ඉන්ද්‍රිය නිසා එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පවත්තන ධර්මතාවයක් තියෙන ඕන ඒක තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ ජීවිත ඉන්ද්‍රිය පින්වත්නි ආත්ම භාව 100,000 ගාණක් ගියත් ලක්ෂ ගාණකින් ගියත් කර්මයෙන් හටගන්න රූප පරම්පරාව පවත්තන ධර්මතාවේ ඒ කියන්නේ කර්මජ උන රූප පරම්පරාව පවත්තන ධර්මතාවේ වෙන්නේ මෙන්න මේ කිව්ව ජීවිතේන්ද්‍රිය රූපය සරියුත් මහරහතන් වහන්සේගෙන් මහා කෝටිත මහරහතන් වහන්සේ තවදුරටත් ප්‍රශ්නයක් අහනවා දැන් මහා කෝටිත මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්න වලට පිළිතුරු දෙනකොට මහා කෝටිත මහරහතන් වහන්සේ තවදුරටත් අහනවා ප්‍රශ්නයක් උස්මා පනාවසෝකින් පටිච්ච තිට්ඨති කියලා උස්මා පනාවසෝකින් පටිච්ච තිට්ඨති එවත්නි උස්නේ හටගන්නේ කුමක් හින්දාද ඒ කියන්නේ උස්නේ හටගන්නේ මොකක් හින්දාද කියලා මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා උස්මා ආයුම් පටිච්ච තිට්ඨති සරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර වෙන්නේ උස්නය ආයුෂ නිසා පවතිනවා කියලා උස්මා ආයුම් පටිච්ච තිට්ඨති උස්නය ආයුෂ නැත්තම් ජීවිත ඉන්ද්‍රිය හින්දා පවතින්නේ දැන් උස්නේ පවතින්නේ ආයුෂ හින්දා එහෙම නැත්තම් ආයුෂ කිවි ජීවිත ඉන්ද්‍රිය හින්දා දැන් ආයුෂ කියන ජීවිත ඉන්ද්‍රිය රූපේ ගැන පින්වත්නි අපේ අභිධර්ම පොත්වල අපූර්වට විස්තර කරනවා තමන් එක්ක එකට බැඳිලා හටගන්න රූප පරම්පරා විදියට බොහෝ කාලයක් පවතින විදියට ආරක්ෂා කරන ජීවත් කරන රූපේ හඳුන්වන්නේ ජීවිතින්ද්‍රිය රූපේ කියලා. ඒ කිව්වේ තමන් එක්ක එකට හටගන්න රූපයන් පරම්පරා විදියට හුඟ කාලයක් පවතින විදියට ආරක්ෂා කරන ජීවත් කරන රූපේ ජීවිතින්ද්‍රිය රූපේ වෙනවා. සත්ත්ව ශරීරයක කර්මයේ සිත උණුසුම ආහාර කියන හේතු හතරකින් හටගන්න රූප තියෙන්නේ. ඒතර කර්මය සිත උණුසුම ආහාර කියන හේතු හතරෙන් හටගන්න රූප තියෙන්නේ. එතකොට පින්වත්නි කර්මජ විදිහට රූප හටගන්නකොට ඒකට අතීත හේතු අතීත භවවල කරගෙන තියෙන කර්ම තමයි උපකාර වෙන්නේ. ඒක නොකඩවා පවතින්නට ජීවිතින්ද්‍රිය රූපය ඕන වෙනවා. එතකොට මේ කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතු හතරෙන් චිත්ත ඍතු ආහාර කියන හේතු තුන ඒවායින් උපදවන රූප ළඟම තියෙනවා. හැබැයි මේ කර්මයේ ගත්තාම ඒක අතීත දිගු සසරට අදාළව දීර්ඝ සංසාරට අදාළව තියෙන ඒ කාරණා ජීවිතින්ද්‍රිය රූපයෙන් ඒක පවත්වනවා. කර්මජ රූප ආරක්ෂා කරන්න පින්වත්නි ජීවිතින්ද්‍රිය රූපේ අත්‍යවශ්‍යයි. ජීවිතින්ද්‍රිය රූපේ ඕනමයි. ඒකෙන් තමයි කර්මජ රූප ආරක්ෂා කරන්නේ. ජීවිතින්ද්‍රියේ ආනුභාවයෙන් කර්මජ රූප පරම්පරාව අවුරුදු ගණනක් අඛණ්ඩවම වුණත් එක දිගට විපාක දෙමින් පවත් ගන්න පුළුවන්. අපේ
සරියුත් මහරහතන් වහන්සේගේ මහා කෝටිත මහරහතන් වහන්සේ තවදුරටත් මෙහෙම අහනවා. ඉදානේවකෝ මයං ආවුසෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං ඒවං අචානාම ආයු උස්මං පටිච්ච තිට්ඨතිති. ඉදානේව පනමයං ආවුසෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං ඒවං අචානාම උස්මා ආයුම් පටිච්ච තිට්ඨතිති. යථාගතං පනා උසෝ ඉමස්ස භාසිතස්ස අත්තෝ දට්ඨබ්බෝති කියලා. ඒ කිව්වේ ඇවැත්නි ආයුෂ උස්නේ නිසා පවතිනවා. සරියුත් මහරහතන් වහන්සේ කිව්ව ඒ කාරණාව අපි පිළිගන්නවා. ආයුෂ උස්නේ නිසා පවතිනවා කියලා මගේ ඉදිරියේ ඉන්න මේ සරියුත් මහරහතන් වහන්සේ දැන් මට දේශනා කරපු ඒ කාරණාව අපි ඒ විදිහට පිළිගන්නවා. එවත්නි උස්නේ ආයුෂ නිසා පවතිනවා නම් ආයුෂ්මත් සරියුත් මහරහතන් වහන්සේ කිව්ව මේ කාරණාවත් අපි පිළිගන්නවා. එතකොට මේ කිව්ව කාරණාවේ අර්ථය කොහොමද තේරුම් ගන්න ඕන කියලා අහනවා. දැන් මේක වඩාත් හොඳට තේරුම් කරගන්න අපේ මහා කෝටිත මහරහතන් වහන්සේ මේ ප්‍රශ්න කරන්නේ. නොදැන නෙමෙයි මේ සූත්‍රයේ මේ විදිහට පවතිනකොට අනාගතයට බොහොම ප්‍රයෝජනවත් වන හින්දා සරියුත් මහරහතන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. තේන හාවුසෝ උපමන්තේ කරිස්සාමි. උපමාය පිදේකච්චේ විඤ්ඤු පුරිසා භාසිතස්ස අත්තං අචානන්ති. සේයතාපි ආවුසෝ තේලප්ප දීපස්ස ජායතෝ අච්චින් පටිච්ච ආභා පඤ්ඤායති. ආභං පටිච්ච අච්චි පඤ්ඤායන්ති. ඒවමේවකෝ ආවුසෝ ආයුස්මං පටිච්ච තිට්ඨති. උස්මා ආයුම් පටිච්ච තිට්ඨති කියලා. එවත්නි එහෙමනම් ඔබට උපමාවක් දේශනා කරන්න. සරියුත් මහරහතන් වහන්සේ දැන් උපමාවක් දේශනා කරනවා. මේ ලෝකේ ඇතම් නුවණ තියෙන අයට උපමා වලින් කවුණු පෙන්වුවාට පස්සේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. උපමා වලින් කිව්වහම සමහර නුවණැත්තු ඒ වගේ තේරුම් ගන්නවා. එවත්නි ඇවිලෙන තෙල් පහනක් තියෙනවා. ඔය පත්තුවන ඇවිලෙන තෙල් පහනේ ගිනි සිදුව හින්දා ආලෝකේ පේනවද? ආලෝකේ හින්දා ගිනි සිදුව පේනවද? එවත්නි ගිනි සිදුව හින්දා ආලෝකේ පේනවද? ආලෝකේ හින්දා ගිනි සිදුව පේනවද කියලා. එවත්නි අන්න ඒ වගේ තමයි. ආයුෂ උස්නේ නිසා පවතිනවා, උස්නේ ආයුෂ නිසා පවතිනවා කියලා. දැන් පහනක් පත්තු කළාම දැන් මේ වගේ කාලයක නම් විදුලිය විසන්ධි කරනවානේ. විදුලිය විසන්ධි කළාම ඔය ඇත්ත එක එක දේවල් ඒ වෙලාවට පාවිච්චි කරනවා ඇති. ඔය ඇත්ත ඉටිපන්දම් පාවිච්චි කරනවා ඇති, පහන් පාවිච්චි කරනවා ඇති, ඒ වගේම විදුලි පන්දම් පාවිච්චි කරනවා ඇති. විවිධාකාර විදිහට ආලෝකය ඇති කර ගන්න කටයුතු කරනවා ඇති. දැන් මෙතන මේ කතා කරන්නේ තෙල් පහන සම්බන්ධව. තෙල් පහනේ ගිනි සිලුව හින්දා ආලෝකයේ පේනවද? ආලෝකයේ හින්දා ගිනි සිලුව පේනවද? ගිනි සිලුව නිසාද ආලෝකයේ පේන්නේ? ආලෝකයේ හින්දාද ගිනි සිලුව පේන්නේ කියලා අහන්නේ. අන්න ඒ වගේ තමයි ආයුෂ උස්නේ නිසා පවතිනවා, උස්නේ ආයුෂ නිසා පවතිනවා. ආයුෂ උස්නේ නිසා පවතිනවා, උස්නේ ආයුෂ නිසා පවතිනවා. සත්පුරුෂ පින්වත්නි, මෙතෙන්දී අටුවාවේ ඒ ගැන අපූර්වට විස්තර කරලා දෙනවා. ඒවමේවකෝ ආවුසෝ ආයු උස්මං පටිච්ච තිට්ඨති. ඒවමේවකෝ ආවුසෝ ආයු උස්මං පටිච්ච තිට්ඨති. මේ ගිනිසලුව වගේ පින්වත්නි කර්මයෙන් හටගන්න තේජෝ ධාතුව තේරුම් ගන්න ඕනේ. මේ ගිනිසලුව වගේ කර්මජ තේජෝ ධාතුව තේරුම් ගන්න ඕන. ආලෝකයේ වගේ ජීවිතේන්ද්‍රය තේරුම් ගන්න ඕන. කර්මජ තේජෝ ධාතුව ගිනිසිලුව වගේ ඔය ඇත්ත හිතන්න.
එතකොට ආලෝකය ජීවිතේන්ද්‍රිය වගේ හිතන්න. කර්මජ තේජෝ ධාතුව ගිනිසිලුව වගේ හිතලා ආලෝකයේ ජීවිතේන්ද්‍රිය වගේ හිතන්න. ගිනිසිලුව හටගන්නේ ආලෝකයේ අරගෙනමයි. ඒ ගිනිසිලුව තමන් ඇති වෙලා ආලෝකය එක්කම එකටම පවතිනවා. එතකොට ඒ ගිනිසිලුව තමන් හටගත්තපු ආලෝකයෙන්ම තමනොත් ඒ විදිහටම පවතිනවා. ඒ ගිනිසිලුව පවතින තා කාලයක් ආලෝකය ඒ විදිහටම පවතිනවා. කර්මජ තේජෝ ධාතුවේ හින්දා කර්මජ විදිහට කර්මයෙන් හටගත්ත මහා භූතයන්ගෙන් ඇති වුණු ඒ ජීවිතේන්ද්‍රිය විසින් කර්මජ තේජෝ ධාතුව පාලනය වෙනවා. අවුරුදු 5ක් 10ක් 50ක් 100ක් ජීවත් වුණත් ඒ අයගේ කර්මජ තේජෝ ධාතුවේ පැවැත්ම අර ජීවිතේන්ද්‍රියෙන් පාලනය වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප උපාදාය රූපයන් හටගන්න කාරණාව. එතකොට සියලුම රූප හටගන්නන රූප වෙන්නේ මහා භූත රූප. ඒ මහා භූත රූප හටගන්නේ හේතුන්ගෙන්. එතකොට හේතුන්ගෙන් හටගන්න මේ මහා භූත රූපයෝ සහ උපාදාය රූපයෝ අඛණ්ඩවම පවත්තන කාරණාව ජීවිතේන්ද්‍රිය රූපේ. එතකොට ජීවිතේන්ද්‍රිය කර්මජ රූපේ හින්දා ඒ ජීවිතේන්ද්‍රිය රූපේ නිසා පින්වත්නි රූප පරම්පරාව පවතිනවා. ජීවිතේන්ද්‍රිය රූප නැත්නම් ජීවිතේන්ද්‍රිය ධර්මය මහා භූත රූපයෝ පාලනය කරනවා. මේ විදිහට ඔය ඇත්තෝ ඒ කාරණා තේරුම් ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, යම්කිසි දවසක ඔය ඇත්තෝ මේ මනුස්ස ලෝකයෙන් චුත වෙනකොට ඔය ඇත්තන්ගේ මනුස්ස ශරීරය මේ විදිහට උණුසුමක් තියෙද්දි ඔය ඇත්තන් අත්හරිනවා මේ චිත්ත පරම්පරාව. මේ මනුස්ස ශරීරයේ උණුසුම එතකන් තියෙනවා. හැබැයි ආයුෂයි උස්නේයි විඥානයයි තුනම මේ ශරීරය අත්හැරලා ගියාම නැවත පණවීමක් වෙන්නේ නැහැ. අපේ ශරීරයේ උණුසුමෙන් පින්වත්නි මේ රූප පරම්පරාව මෝරවනවා පැසවනවා. ඒතකොට කර්මජ තේජෝ ධාතුව අත්‍යවශ්‍යයි. ජීවිතින්ද්‍රිය රූපයෙන් අතීත භවවල කරගෙන තියෙන කර්ම පරම්පරාව නොනැසී පවත්නවා. යම් දවසක උණුසුම නැතිව යනකොට හෘද වස්තු රූප දශකයේද තවදුරටත් පවතින්න බෑ. රුධිරේ විකෘති වෙනකොට ඒ උණුසුම නැති වෙලා යද්දි රුධිරේ විකෘති වෙනකොට පින්වත්නි ඒ කර්මජ රූප පරම්පරාව එතකින් අවසන් වෙලා ඒ කියන්නේ ආයුෂයි උස්නේයි විඥානයයි තුනම එකට අත්හැරලා යෑම තමයි මරණය කියලා කියන්නේ. ආයුෂයි උස්නේයි විඥානයයි තුනම එකට අත්හැරලා යෑම මරණය කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ කරුණු තේරුම් ගන්නට ඕන. කවදා හරි දවසක ඔය ඇත්ත කොතෙන්දී හෝ මහණියටපත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක ගමනක් යද්දි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් සමහර වෙලාවන් වලට ඒක ඔය ඇත්තන්ගේ දෛනික ජීවිතේ මොනම හරි කෑම කනකොට මේ කතා බහ කරනකොට පිනා වෙලා ඉන්නකොට කේන්ති ගිහිල්ලා ඉන්නකොට රාග දේශ මොහ ආදීන් හොදටම පීඩාවටපත් වෙලා ඉන්නකොට ඔය මොනව හරි වෙලාවකදී ඔබේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ මරණයට පත්වන වෙලාව වෙනකොට පින්වත්නි ඔබ කොතනක හිටියත් කොයි ආකාරයකට හිටියත් කොයි විදිහකට ඒකට මූණ දුන්නත් ඔය ඇත්තන්ගේ කර්මයෙන් හටගන්න ඒ රූප සන්තතිය පින්වත්නි අඛණ්ඩව පවත්තන ඒ ජීවිතේන්ද්‍රිය රූපයට තවදුරටත් පවතින්න පුළුවන් කමක් නැහැ. ඔබේ ශරීරයේ ඒ කර්මජ තේජෝ ධාතුව අවසන් වෙලා යනකොට කර්මජ තේජෝ ධාතුව ජීවිතේන්ද්‍රිය රූපේ සියල්ල ඉවත් ගිය ශරීරයක් දරකඩක් බවට පත් වෙනවා. තවදුරටත් ඒ නාම රූප ධර්ම වලින් හට ගන්නවන එකක් නෙමේ. ඒ නාම රූප කතාන්දරීතකින් අභාවයට යනවා. ශේෂව තියෙන අර රූපයත් එහිමම දිය වෙලා පණුවන් ගහන වෙලා විනාශ වෙලා අභාවයට යන්න යනවා.
මේ විදිහට ඔය ඇත්තේ කාරණා තේරුම් ගන්නට ඕනේ. සරියුත් මහරහතන් වහන්සේගෙන් මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇසූ ප්‍රශ්න වලට ලබා දුන්නු පිළිතුරු වලින් ඊළඟ කොටස තමයි අද ඒ විදිහට දේශනා කරන්නට යෙදුනේ. හොඳයි පින්වත්නි, ඔය ඇත්ත හැමදෙනාම අද ධර්ම ශ්‍රවණය කළා. දැන් ඔබට අපි කාලය ලබා දෙනවා යම්කිසි දහම් ගැටලුවක් තියෙනවා නම් අහන්නට. දේශනා කළ දේ පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ ටිකක් ගැඹුරුයි ස්වාමීන් වහන්සේ. නැවත නැවතත් ඒ ගැන ඉතින් ගැඹුරු වෙන්නේ නැහැ. එහෙමයි. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේට. දැන් නම් මේ කියන කවන ඔබට හොඳට තේරෙන්නත් ඕන නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් 62ක්ම කරලා තියෙනවනේ දේශනාව. තමයි. පින්වත්නි, ඔය ඇත්තන්ට පුළුවන් මගපල් ලබන්න මේ මනුස්ස ජීවිතේ. ඒක කරගන්න ඔය ඇත්ත බෝධිපාසික ධර්ම වැඩෙන විදිහට අවශ්‍ය කරන වැඩ කටයුතු කරගන්න ඕන. බෝධිපාසික ධර්ම වැඩෙන විදිහට ඔය ඇත්ත අවශ්‍ය කටයුතු සිදු කරගන්න මගපල් ලබන්න අදිෂ්ඨානශීලීව කටයුතු කරගන්න. ස්වාමීන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් ජීවිත ඉන්ද්‍රිය කර්මජ රූප ආරක්ෂා කරනවා කිව්වේ ඒතර ස්වාමීන් මේ කර්මජ රූප සතර මහා ධාතුන්ගෙන් හැදෙන්නේ ස්වාමීන් මේ එතකොට ජීවිත ඉන්ද්‍රිය සතර මහා ධාතුන්ව පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රියද? ඔව්, ඒ කියන්නේ රූප 28ක් තියෙනවා. ඒ රූප 28න් එක රූපයක් තමයි අර මේ රූප පරම්පරාව නොනැසී පවත්තන විදිහට තියෙන මේ ජීවිතින්ද්‍රිය රූපේ. රූප 28න් රූප 4ක් තමයි සීලම රූප උපදවන්නේ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. එතකොට ඒ රූප 28න් තියෙන එක රූපයක් තමයි මේ රූප පරම්පරාව නොනැසී පවත්වන මේ ජීවිතින්ද්‍රිය රූපය. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපය තමයි ස්වාමීන් වහන්සේ සතර මහා ධාතුන්ව පාලනය කරන්නේ. නෑ. ජීවිතින්ද්‍රිය රූපේ තමයි සතර මහා ධාතුන්ගේ පැවැත්ම කරන්නේ. පාලනය කරනවා කියන වචනේ ගන්න එපා. නොනැසී පවත්වන කාරණා කියලා තේරුම් ගන්න ඕනේ. නොනැසී පැවැත්වීමයි අධිපතියා විදියට පාලනය කිරීමයි දෙකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම හිතුවේ ස්වාමීන් වහන්සේ විදිහට තමයි. පාලනය කිරීම, ඉපදවීම, හටගැන්වීම මේ ආදී කාරණා ඔක්කොම කෙරෙන්නේ කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතු වලින්. ඔය හේතුන්ගෙන් තමයි රූප හටගන්වන්නේ. එතන ස්වාමීන් වහන්සේ කර්මයේද මේ ඔක්කොමට ප්‍රධාන වෙන්නේ මූලිකවම ජීවිත ඉන්ද්‍රියටත් දිගටම සතර මහා ධාතුන්ගේ පැවැත්මට. කර්මයෙන් හටගන්න රූප වලට කර්මය, චිත්තජ රූප වලට සිත, ඍතුජ රූප වලට ඍතුව, එතකොට ආහාරජ රූප වලට ආහාර තමයි මුල් වෙන්නේ. ඒ හේතුන්ගෙන් හටගන්න රූප වලට ඒ හේතු ප්‍රධාන වෙනවා. කර්මයේම නෙමේ හැමදේම හටගන්නේ. චිත්ත ඍතුජ ආහාරජ විදිහටත් හටගන්නවා. මේ හතරෙන්මත් හටගන්නවා. හතරෙන්ම හටගන්නකොට හතරටම මේ හතරෙන් බලපානවා. පැහැදිලිද? දැන් අපි කියමුකෝ චක්කු ප්‍රසාද රූප දසකේ කියලා ඒක කර්මයෙන් හටගන්නන එකක්. සෝත ප්‍රසාදේ කර්මයෙන් හටගන්නන එකක්. ඒතකොට කර්මයෙන් හටගන්නනකොට කර්මජ මේ හේතු බලපානවා. හේතු හතරෙන්ම හටගද්දී ඒ හේතු හතර මේකට බලපානවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ප්‍රතිසන්දි විඥානය බැස ගන්න විට දසක රූප තුනක් කියන්නේ කර්ම අපිට ඇති වෙනවනේ ස්වාමීන් වහන්සේ. කාය දසක, වස්තු දසක, භාව දසක කියලා. ඒක කාය දසකයේ ස්වාමීන් වහන්සේ කෘත්‍ය මොකක්ද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇස කන නාසය දිව ඒක ප්‍රසාද රූප ඇති කරන එකද කාය දසකයෙන් කරන්නේ? නෑ. ඇස කන නාසය ආදී චක්කු ප්‍රසාද රූප දසකේ 77 වන දවසේ ලැබෙන්නේ. සෝත ප්‍රසාද රූප දසකයේ 77 වන දවසේ ලැබෙන්නේ. ගාහන ප්‍රසාද, ජීවහා ප්‍රසාද රූප දසකත් 77 වන දවසේ ලැබෙන්නේ. හෘද වස්තු රූප දසකයෙන් මෙතන ලැබුණා. එතකොට කාය රූප දසකී කියන්නේ ශරීරයට අර බාහිරව අරමුණු ගන්න. ඒ කියන්නේ ශරීරයේ අරමුණු ගන්න, ශරීරයේ පුරා
කෙස්ලෝමාදී තැන් ඇරෙන්න අනිත් තැන්වල පැතිර පවතින රූපේ තමයි කාය ප්‍රසාර රූපේ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ඔබ වහන්සේට. තවත් ගැටලු තියෙනවද? දැනගන්න. ස්වාමීන් වහන්සේ ඇහුන්නේ. ඔය ඇත්ත හරි වාසනාවන්තයි. ඔය ඇත්ත දැන් මේ කියන සමහර ඒවා තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. තේරෙන්නේ නැති ඉතින් ඔබේ තියෙන කෙලෙස් බරකම හින්දානේ ධර්මයේ පුරා ගිහින් නැතිකම හින්දා ඔය ඇත්ත හුත්තට දැන ඉගෙන ගන්න අපි මේ කියලා දෙන වචනයක් ගානේ හොඳට අවධානය යොමු කරලා තේරුම් ගන්න මහන්සි ගන්න. සක්මන් කරමින් කල්පනා කරන්න ඇවිදිමින් මේ හිතගෙන වාඩි වෙලා විවිධ ඉරියව් වලින් සතර ඉරියව්වෙම ඔය ඇත්ත මේ කියලා දෙන කාරණා කල්පනා කර කර තීරුම් ගන්න මහන්සි ගන්න. මනසිකාරය ස්වාමීන්. හොඳයි. අදට එහෙනම් එපමණයි වගේ නේද ප්‍රශ්න? එහෙමයි ස්වාමීන් හිතන්නේ තව අවසරයි තව මට අවසර දෙනවද ප්‍රශ්නයක් අහන්න මහත්මයා? එහෙමයි යන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේගේ සම්පූර්ණ දේශනාවක් ඇහුවේ අද ගිය සතියේ ඔබ වහන්සේගේ දේශනාවෙන් භාගයක් විතරයි මට අහන්න පුළුවන් උනේ. මට ස්වාමීන් වහන්සේ මේක ටික දවසක ඉඳලා තිබුණ ප්‍රශ්නයක්. මේ මම අහලා තියෙන විදිහට මම කියන්නම් ඔබ වහන්සේ ඒක වැරදි නම් නිවැරදි කරන්න ස්වාමීන් වහන්සේ. දැන් කෙනෙක් මෙහෙන් මේ අපේ මනුස්ස ලෝකයේ හරි මනුස්ස ලෝකයේ කෙනෙක් චුති වෙලා මැරෙනකොට ඊළඟ ගන්න ප්‍රතිසන්දි විඥාණය ඒක එතකොට මේ විඥාණය කර්මජ රූප කර්මජ රූප හදනවා කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මේ ඒ කර්මජ රූප වලින් තමයි අර 30 දශක වස්තු දශක කාය දශක භාව දශක ඒ 30 හැදෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කොටින්ම කිව්වොත් කියන්නේ කොටින්ම නෙමෙයි. එතකොට කිව්වොත් මට තේරෙන හැටියට මේ විඥානය විසින් කර්මජ රූප හදලා ඒක තමයි ඉදිරියට ගෙනියන්නේ. අර මෞපිය දෙපළගෙන් ලැබෙන ඒ යුක්තාණුවෙන් ලැබෙන රූප නිකන් අර විඥාණයට බහ ගන්න තොටිල්ලක් වගේ උපකාර වෙනවා කියලා එහෙම හිතුවත් ස්වාමීන් වහන්සේ වැරදිද හරිද? කරුණාකරලා විස්තර කරන්න. අණ්ඩජලා සංසේච ඕපාතික සත්වයින්ගෙන් අපේ ගර්භාෂයේ හටගන්න සත්වයින්ගේ කතාවේදී මව්පියන්ගේ සංසර්ගයෙන් පස්සේ ඒ සුක්‍රඩිම්බ සංසේචනයේ වෙලා තියෙන එතනට ඒ විඥානය බැස ගන්න පුළුවන් හැකියාව හැදෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්ම පහළ වෙන්න පුළුවන් වාතාවරණය අර මව්පියන්ගේ සුක්‍රඩිම්බ සංසේචනයන් නිසා එතන තියෙනවා. ඒ තියෙන තැනට තමයි අර ප්‍රතිසන්දි විඥානේ බැසගන්නේ. ඒතකොට පරිසරයේ තියෙනවා මව්පියන්ගේ කවුණු වලින් එහෙම තියෙන තැනට බැසගatti ලැබෙන රූප කලාප තුනක් තියෙනවා. අර මව්පියන්ගේ ඒ සංචේතනය හැදලා තිබ්බත් ප්‍රතිසන්දි විඥානය බැසගත්තේ නැත්නම් ඒ තවදුරටත් මාසුද්ධියේදී පහවලා යන දෙයක් බවට පත් වෙනවා. එය ජීවියෙක් නොවන දෙයක් බවට පත් වෙනවා. හැබැයි ජීවියෙක් බවට පත් වෙන්න නම් ඒ සුක්‍රඩිම්බ සංසේචනයන් ඇසුරට ඒ ප්‍රතිසන්දි විඥානේ බැස ගන්න ඕනේ. ප්‍රතිසන්දි විඥානේ බැසගද්දී අර තියෙන රූප කලාප වල උපකාරයෙන් රූප කලාප වලින් රූපය අරන් එන්න බෑ. රූපේ මෙතන තියෙන වගේ ලැබෙන්නේ එතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මات. ඒ සතර මහා භූත ධර්ම නිසා හටගන්න වන්න ගන්ධ රස ඕජාත් කියන ඒ සුද්ධාෂ්ටක වලට ජීවිතින්ද්‍රිය රූපයත් ඒ රූප කලාප අඛණ්ඩවම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ජීවිතින්ද්‍රිය රූපයත් ඒ ප්‍රසාද රූපය විදිහට හෘද වස්තු රූපයත්
භාව රූපේ විදිහට කාන්තා පිරිමි රූපයත් ඒ වගේම කාය රූපේ විදිහට කාය රූප දසකයත් ওই විදිහට දසක රූප කලාප තමයි පහළ වෙන්නේ. එතකොට ඒක තොටිල්ලක් විදිහට උපකාර වෙනවා කියනවට වඩා මේ එතන තොටිල්ලේ ඉන්න ළමයාගේ සම්පූර්ණ කතාවටම මේ සුඛඩිම්බ සංසේචනය උපකාර වෙනවා. ඒ සුඛඩිම්බ සංසේචනයේදී අර මේ කිව්ව රූප 30 නැත්නම් රූප කලාප 3 නැත්නම් රූප 30 කර්මයෙන් හටගත්තට අනිකුත් රූප උණුසුම චිත්තජ ආහාරජ විදිහට හට ගන්නවා. එතකොට අම්මාගේ පෙකණිවල හරහා පෝෂණය ලැබෙනවා. ටිකෙන් ටික අර ගර්භාෂයේ වැදෑම ගර්භාෂයේ බිත්ති ඇල්ල තිබිලා පස්සේ වැදෑමහට වට වෙලා ටිකෙන් ටික දියරේ මැද පෝෂණය වෙලා හැදෙනකොට ඒ කෙනාගේ පෝෂණයේ ආහාරජ විදිහට අම්මා හරහා වෙන්නේ ඒ කෙනාගේ උණුසුමින් ලැබෙන රූපයන්ගේ මේරීම අම්මාගේ ශරීර උණුසුමෙන් වෙන්නේ. ඊට පස්සේ රූප කලාපවල මේ උණුසුමේ විදිහට සැකසලා කර්මජ තේජෝ ධාතු එතන තියෙන්නේ. ඒ වගේම චිත්තජ විදිහට රූප කලාප පහළ වෙනවා. කර්මයේ හැබැයි අතීත දිගු සසරේ කරගෙන තියෙන කර්ම විපාකවල හැටියට ඒ ජීවිතින්ගේ රූපේ උපකාරයෙන් පහළ වෙලා අඛණ්ඩවම දිගටම පැවැත්ම සිද්ධ වෙනවා. පැහැදිලිද? තේරුණාද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි පින්වත්නි, කවුරුත් අත උස්සලා නැහැ. මම හිතන්නේ එපමණයි නේද ගැටළු අතට. එහෙමයි සනස මේ සමාවෙන්න මේ එකම දෙයක් තියෙනවා සෝනේ. ඒතකොට සනස අපි කොතනදී මේ ආදේශ කරගන්න අවිද්‍යාව තණ්හ කර්ම ආහාර කියන හේතුන් අපි මේ රූපය ඇතිවීමේ හේතුන් හැටියට අපි ගන්නවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට එතනදී එහෙම ගන්නකොට එතකොට කර්ම චිත්ත ඍතු ආහාර කියන එක රූපේ පැවැත්මටද ඒ හතර අපිට ලැබෙන්නේ වර්තමානයේ. කම්මචිත්ත ඍතු ආහාර කියන්නේ කෙලින්මම රූප උපදවන හේතු. එතකොට අවිද්‍යා තණ්හා ආදී ඒ ධර්ම රූප හට ගන්නන හේතුව. එතකොට කම්මචිත්ත ඍතු ආහාර කියන්නේ රූප හට ගන්නන හේතුව. එතකොට රූප උපදවන හේතුව අවිද්‍යා තණ්හා ආදී ඒ කාරණා නිසා තමයි කර්ම රැස්වීම ආදී වෙන්නේ. අවිද්‍යාව කියන්නේ චිත්තසංතතියේ තියෙන මෝහය. තණ්හාව කියන්නේ කාම තණ්හා, භව තණ්හා ආදී. එතකොට කෙලෙස් ධර්මයෝ ආදී අනිකුත් කාරණෝ තාවට පස්සේ සංසාර චක්‍රේ එතන තියෙන්නේ. සංසාර චක්‍රය ගැන කතා කරන මහා විශාල මාතෘකාව සංසාර චක්‍රයටම අදාළවයි කතා කරන්න ඕනේ. රූපයට අදාළව කතා කරන මේ අපි දැන් මේ කියමින් ඉන්න කම්මචිත්ත ඍතු ආහාර රූපේ හට ගන්නවන හේතු. රූපේ හට ගන්නවන්නේ කම්මචිත්ත ඍතු ආහාර අවිද්‍යා තණ්හා ආදී අර කාරණා ගත්තාම මුළු මහා සසර පැවැත්ම සිද්ධ කරන රූප උපදවන කාරණා වැඩපිළිවෙලක් වෙනවා. එහෙමයි සාරාංශ පැහැදිලි දැන්. පැහැදිලි හොඳටම පැහැදිලි. බොහෝ පින් වහන්සේ. හොඳයි. ඔය ඇත්තෝ මෙච්චර දේවල් දැනගෙන ඉතින් මගපල් ලබන්න කටයුතු කරන්නේ නැත්නම් ඒක ඔබේ වරදක්. එහෙමයි සාරාංශ. හරි. එතකොට සත්පුරුෂ පින්වත්නි, පින්වන්ත සත්පුරුෂ අපි පින්වන්ත මවතුමිය අපේ දේශනාවන් මේ වෙනකොට ටයිප් කරලා සකස් කරලා තියෙනවා. යටි පිටපත් තුනක් අපිට ඒවලා තියෙනවා. අපි ඒක හදලා ඉක්මනටම ඔය ඇයට ලබා දෙන්න. ඒ පින්වන්ත අපේ අම්මට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කළ ආශිර්වාද කරනවා. එතුමිය ඒ කටයුතු සම්පූර්ණ කරලා තියෙන හින්දා කිසිම අපහසුතාවයකින් තොරව මේ වටිනාම දේශනා මාලාවක් ඔය ඇත්තන්ට හිතානිතාම ලැබීවි. ඒ පරණ ඒ වල තියෙන අපේ ධර්ම දේශනා පටිගත මේ ධර්ම දේශනා අකුරු කරපු ඒ පොත් පිංච වල ටික ඔය ඇත්තන්ට අපි හිතානිතාම ලැබෙන සලස්වන්නා. එහෙමයි සර්.
එහෙමනම් සත්පුරුෂ පින්වත්නි අද දවසේදී පුණ්‍යවන්ත ඔය සදහැවතුන් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කළා. අද පින්බර ධර්ම දේශනා දායකත්වයේ වෙන තා වගේම තරිවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි මිනිර්වාණ ප්‍රතිපදා ධර්ම දේශනා මාලාව සංවිධානය කළ අඛණ්ඩවම පවත්වාගෙන එන සුපින්වත් යුද හමුදා විශ්‍රාමලත් කර්නල් කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මයාණන් සහ මේ මාස 21 වන දින ජන්මදිනයේ සමරන පින්වන්ත සමන්ති ගුණරත්න මහත්මිය විසින් පින්වන්ත සමන්ති ගුණරත්න මහත්මියට පින්බරම පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේදී මෙතෙක් ඔබ රැස් කරගත් පුණ්‍ය කුසල සම්භාරය ඔබ නම් මියගිය සසර ගත නැතයිනට අනුමෝදන් කරන්නට ඕනේ. ධර්ම ශ්‍රවණයේ කුල සදහැවතුන් නම් මියගිය සාංශාරික නැතයෝ මේ පින් අනුමෝදන්ව සැපවත් සුවපත්ව නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු. ඉදම්මේ ඥාති ධම්මෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාති ධම්මෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාති ධම්මෝතු සුඛිතා හොන්තු නාතයෝ. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න සක්‍ර වෛශ්‍රවන දතරාෂ්ට්‍ර විදූර විදූපාසාදී කොටගත් සමස්ත දිවරාජ සමූහයා මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම පින්වන්ත ජන්මදිනයේ සමරන මේ වෙලාවේ ඇමරිකාවේ සිට කටයුතු කරන සමාධි ගුණරත්න පින්වන්ත මහත්මියට ඕස්ට්‍රේලියාවේ සිට කටයුතු කරන අපේ කාලිය ගුණරත්න පින්වන්ත මහත්මයාට විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්තයින්ට ඒ වගේම අපේ ධර්ම දේශනාවන් බොහොම විහිසක් අරගෙන ටයිප් කරලා මුද්‍රණය කරන්නේ කටයුතු ලෑස්ති කළ දෙන පින්වන්තම අපේ අම්මට ඔය සදහැවතුන් හැමත දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන් පින් අනුමෝදන් කරන්න ආකාසච්චාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්ත අනුමෝදිත චිරං රක්ඛන්තු දේශනං ආකාසච්චාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්ත අනුමෝදිත චිරං රක්ඛන්තු ශාසනං ආකාසච්චාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්ත අනුමෝදිත චිරං රක්ඛන්තු මම් පරන්ති. සත්පුරුෂ පින්වත්නි කවදා හෝ දිනකදී පැත්ලා කවදා හෝ දිනකදී මානයට පත්වන නැවත නැවතත් භවයේ සැරිසරන සසර දුක් නසා නිවන් දකින්නට මේ පින් හේතු සම්පත් වේවා කියලා නිවන අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනා ආදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද
ආර්ය මහෝත්තම ඉංගේද ආශ්‍රයම ලැබීවා. ආශ්‍රයම ලැබේවා. පින්වත්නි පින්වන්ත ඔබට අපි ආශිර්වාද කරන්නේ පුණ්‍යවන්ත යුදහමුදා කරන අපේ කාලයෙන් ගුණරත්න මහත්මයාණන් පින්බර ජන්මදිනයේ 21 වන දින සමරන සමාන්ති ගුණරත්න පින්වන්ත මහත්මියට විවිධ රටවල් වල සිටින ඔය පුණ්‍යවන්ත මහත්මීන් හැමදිනාටම ධර්ම දේශනා අකුරු අමුණමින් කටයුතු සිදු කරලා දෙන පින්වන්තී අපේ අම්මට මේ සියලු පුණ්‍යවන්ත ඔය සදහැවතුන් හැමත තුනුරුවන්ගේ සරණින් ලැබුවා වූ අලුත් අවුරුද්ද දෙලොව දියුණුව සැලසෙන පින්බර අලුත් අවුරුද්දක් වේවා. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලීස නිච්ඡං වත්තපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පංසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු ඕකාස වන්දාමි බන්දේ කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතං පුඤ්ඤං මයං දාතං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරස්සේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. ඥානෝදනාව වහන්සේට ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණ අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභිනන්දනා කරමි. පුණ්‍යානුමෝදනා කරමි. ඔබ වහන්සේට මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවය භාවය ලැබේවා. අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධ ලැබීමට මේ ධර්ම දානමය මහා කුසලය හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේට මෙලොවට බිහි කරන ශාසනයට දායාදය කළ ආදරණීය දෙමව්පියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවතාවුන් වහන්සේලාටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනාව කරගෙන යාමට සහාය දක්වන අප රැක්කේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේටත් සුදාරක ස්වාමීන් වහන්සේටත් සුමග්ග ස්වාමීන් වහන්සේටත් සේනාසනයේ වැඩ සිටින අනිකුත් ස්වාමීන් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ලෝවාසී ලක්වාසී සියලු දෙනාටම මෙම වසංගත රෝගයෙන් මිදී නිදුක් නිරෝගී සිටීමට මෙම මහානීය කුසලය හේතු වේවා. තවද ධර්ම දේශනාව සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනාටත් විශේෂයෙන්ම ඔබ වහන්සේ කිව්වා වගේ මේ ධර්ම දේශනා නැවතත් යතුරු ලියනය කර අපිට බොහෝ සහාය දක්වන ඒ සෝමා බාලචන්ද්‍ර මව්තුමියටත් සියලු දෙනාටම ලෝවාසී සියලු සත්‍යයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත්නි හැම දිනකටම